खंडांग ज्यामितीय කොටස තමයි පාඩමේ මුල් කොටස. ඊළඟට එනවා වර්ගජ සිත කියන කොටස දෙවෙනියට. මෙන්න මේ ගණිත සංකල්පය හඳුන්වලා දුන්නේ ඩෙකාර්ට්ස් කියන ගණිතඥයා. එයාට ගෞරවයක් පිණිස තමයි මේ කාඩ්සියානු පද්ධතිය නම් කරන්නේ. අපි කාඩ්සියානු කණ්ඩාංක තලයක් ගත්තාම මේකේ අක්ෂ දෙකක් තියෙනවා. ඒකෙන් මේ උඩට තියෙන අක්ෂය අපි කියනවා y අක්ෂය. මේ තියෙන්නේ x අක්ෂය. මේ තියෙන්නේ y අක්ෂය, මේ තියෙන්නේ x අක්ෂය. එතකොට මේ තියෙන්නේ බිඳුව අපි මෙයාව නම් කරනවා මූල ලක්ෂයේ විදියට. මූල ලක්ෂය. එහෙමනම් මේ තියෙන්නේ තිරස් අක්ෂය. මේකට අපි කියනවා තිරස් අක්ෂයවත් x අක්ෂය කියලා. මේකට කියනවා x අක්ෂය. මේ තියෙන්නේ y අක්ෂය. right නම් කරගන්න තලයක් මත ඇති ලක්ෂයක පිහිටීම නිර්ණය කිරීම සඳහා වන මෙම සංකල්පය ප්‍රංශ ජාතික ගණිතඥයෙකු වන ඩෙකාර්ට්ස් නැමැති අය හඳුන්වා දෙනු ලැබී. කාඩ්සියානු කණ්ඩාංක තලයේ ප්‍රධාන අක්ෂය දෙකක් තියෙනවා x අක්ෂය සමග y අක්ෂය. මෙතන අපි හඳුන්වනවා මූල ලක්ෂය කියලා. ලකුණු කරගන්න ඒ විදිහට. එහෙනම් මූල ලක්ෂය x අක්ෂය y අක්ෂය. අපි මෙන්න මේ පැත්තට කියනවා x වල ධන දිශාව කියලා. මේ පැත්තට කියනවා x වල ඍණ දිශාව කියලා. මේ පැත්තට කියනවා y වල ධන දිශාව කියලා. මේ පැත්තට කියනවා y වල ඍණ දිශාව කියලා. සාමාන්‍යයෙන් කාඩ්සියානු තලයක් x අක්ෂය සහ y අක්ෂය අංකණය කිරීමේදී සමාන කොටස් වලට බෙදලා තමයි අංකණය කරන්නේ. right මම අදින්නම් ඔය රූප ඉස්සරහනේ තියෙන එක. මෙන්න x වල ධන දිශාව මෙන්න y වල ධන දිශාව. එතකොට මෙතන තමයි මූල ලක්ෂය. එතන බිඳුව තියෙන්නේ. ඔයගොල්ලන්ට අඳින්න දෙයක් නැහැ. ඒක ටියුට් එකේ තියෙනවා. එහෙනම් ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ලෙස x වල ධන දිශාව ලකුණු වෙනවා. ඊළඟට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 විදියට ඍණ දිශාව ලකුණු වෙනවා. ඊළඟට ධන 1 ධන 2 ධන 3 ධන 4 විදියට මේ විදියට y වල ධන දිශාව. ඊළඟට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 විදියට මේ විදියට ලකුණු වෙනවා. right එහෙනම් බලන්න කාඩ්සියානු තලයක් ඔන්න ඔය ආකාරයට තමයි ලකුණු වෙන්නේ. මෙන්න මේ කාඩ්සියානු තලයේ පාඩම ඇවිල්ලා කාඩ්සියානු තලයේ කණ්ඩාංග ජ්‍යාමිතිය පළවෙනි පිටුව. අපිට ලකුණු කරන්න තිබ්බොත් මෙන්න මේ වගේ ලක්ෂයක්. මම ගන්නම් ඒ ලක්ෂය A කියලා. ඊළඟට මම ගන්නවා මේ වගේ ලක්ෂයක්. ඒක B. ඊළඟට මම ගන්නවා මේ වගේ ලක්ෂයක් මෙතන. ඒක C. එතකොට මේ විදිහේ ලක්ෂය ලකුණු කරද්දී මෙන්න මේ ලක්ෂය කණ්ඩාංක ලකුණු කරන්නේ 3 2. ඒ ලක්ෂයේ කණ්ඩාංක ලකුණු කරන්නේ 3 2. එහෙනම් B ලක්ෂයේ කණ්ඩාංක ලකුණුවා 2 ඍණ 2. 2 ඍණ 2. C ලක්ෂයේ කණ්ඩාංක ලකුණුවා ඍණ 3 ධන 3. ඔන්න ඔය ආකාරයට අපිට කණ්ඩාංග කීපයක් ලකුණු කරගන්න පුළුවන්. right එහෙනම් ලකුණු කරන්න
ඉහතින් දැක්වෙනුයේ කාඩ්සියානු කණ්ඩාංක තලයක් නිර්මාණය වන ආකාරය. මෙහි x අක්ෂය සහ y අක්ෂය අංකනය කිරීමේදී සමාන කොටස් වලට බෙදිය යුතුය. ලකුණු කරන්න ABC කියලා අමස්සා තුනක්. අලුත් ටියුට් එක අලුත් පාඩම කණ්ඩාංග ජ්‍යාමිතිය සහ වර්ගජ ශ්‍රිත. එතකොට A ලක්ෂයේ කණ්ඩාංක ධන 3 ධන 2. B ලක්ෂයේ කණ්ඩාංක ධන 2 ඍණ 2. C ලක්ෂයේ කණ්ඩාංක ඍණ 3 ධන 3. ඍණ 3 ධන 3. ලකුණු කරගන්න කණ්ඩාංග ටික. ආ ටියුට් එකේ ඍණ පැත්ත ලකුණු කරලා තියෙන්නේ යට පැත්තේ වැරද්දලා ලං කරලා තියෙන්නේ ඒක හදාගන්න පොඩ්ඩක්. එතකොට මෙතන අපි කණ්ඩාංකයක් ලකුණු කිරීමේදී ඉස්සෙල්ලාම ලකුණු කරන්නේ x කණ්ඩාංකය. ඊළඟට තමයි y කණ්ඩාංකය ලකුණු කරන්නේ. ඒක තමයි සම්මත ක්‍රමවේදය. එවනම් කාඩ්සියානු තලයක කණ්ඩාංකයක් ලකුණු කරද්දී ඉස්සෙල්ලාම x කණ්ඩාංකය ලකුණු කරනවා. ඊළඟට y කණ්ඩාංකයයි ලකුණු කරන්නේ. එහෙනම් දැන් යටින් ලියා ගන්න රූල් දෙකක් තියෙනවා. කාඩ්සියානු කණ්ඩාංක තලයක කාඩ්සියානු කණ්ඩාංක තලයක ලක්ෂයක් ලකුණු කිරීමේදී කාඩ්සියානු කණ්ඩාංක තලයක ලක්ෂයක් ලකුණු කිරීමේදී පළමුව x කණ්ඩාංකයද දෙවනුව y කණ්ඩාංකයද ලකුණු කරනු ලැබේ. එහෙනම් හිතන්නකො මේ විදිහට තියෙන්නේ මෙන්න x සහ y. අපිට තියෙනවා p කියලා ලක්ෂයක්. එහෙනම් මෙතන p වල කණ්ඩාංක දුන්නොත් ඒක x, y කියලා. p කියලා ලක්ෂයක් තියෙනවා. එතන කණ්ඩාංක දුන්නොත් එහෙම x, y කියලා. මෙතන මෙන්න මේ පල්ලෙහාට අපි ඉරක් આવොත් මෙතන ඉන්නේ x වලක්. මේක y අක්ෂයේ ඡේදනය කරන ස්ථානයේ මෙතන තමයි y වලගේ තියෙන්නේ. මේ තියෙන්නේ මූල ලක්ෂය. එහෙනම් මෙම ක්‍රමයට p xy පහත ආකාරයට ලකුණු කරනු ලැබේ. මෙන්න මේ ආකාරයටයි ලකුණු කරන්නේ. මෙම ක්‍රමයට අනුව p xy පහත ආකාරයට ලකුණු කරනු ලැබේ. මෙන්න මේ ආකාරයට ලකුණු කරනවා. එන්න දෙවෙනි පිටුව. දෙවෙනි පිටුවට එන්න. දැන් බලන්න දෙවෙනි පිටුවේ තියෙනවා මාතෘකා දෙකක්. එකක් තමයි අංක 1 මූල ලක්ෂයේ සිට දී ඇති ලක්ෂයකට ඇති දුර. මූල ලක්ෂයේ සිට දී ඇති ලක්ෂයකට ඇති දුර සොයන ආකාරය. ඊළඟට දීලා තිනවා දෙවෙනි එක දී ඇති ලක්ෂ දෙකක් අතර දුර. එන්න එහා පැත්තේ පිටුවට 3 නෙමෙයි 4. එතන තියෙනවා දී ඇති ලක්ෂ දෙකක් ක්‍රියා කරන
සරල රේඛා ඛණ්ඩයේ මධ්‍ය ලක්ෂයේ දුර. මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක. එහෙමනම් අපිට මේ පළවෙනි මාතෘකාව යටදී තියෙනවා ප්‍රධාන අවස්ථා තුනක් ඉගෙන ගන්න. මෙන්න මේ අවස්ථා තුන වැදගත් වෙනවා රචනා ප්‍රශ්න වලට වගේම බහුවර්ණ ප්‍රශ්න වලට උත්තර ලිවීමේ. එහෙනම් හොඳට අහගෙන ඉන්න. මේවා ඇත්තට ඉච්චර අමාරු දේවල් නෙමෙයි. මේවා අමාරු දේවල් නෙමෙයි. right. right. බලන්න පළවෙනි එක මූල ලක්ෂයේ සිට දී ඇති ලක්ෂයකට දුර හොයන. මූල ලක්ෂයේ සිට දී ඇති ලක්ෂයකට දුර හොයන. right. එහෙනම් බලන්නකො මේ විදියට. මෙන්න තියෙනවා x. මෙන්න තියෙනවා y. අපිට දීලා තියෙනවා ලක්ෂයක්. ඒ මූල ලක්ෂයේ සිට p කියලා ලක්ෂයක් දීලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය කියන p කියන ලක්ෂය. මෙන්න p කියන ලක්ෂය. p ලක්ෂයේ ඛණ්ඩාංක දීලා තියෙනවා x1 සහ y1 කියලා. p ලක්ෂයේ ඛණ්ඩාංක දීලා තියෙනවා x1 සහ y1 කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම කාඩසියානු තලයක ලකුණු කරන්නේ x ඛණ්ඩාංක. එහෙනම් මෙයා x1. මෙන්න y1. මෙතන බිඳුව. ඒ කියන්නේ x අක්ෂයේ බිඳුව වෙනවා y අක්ෂයේ බිඳුව වෙනවා x අක්ෂයේ බිඳුව වෙනවා. දෙකේම බිඳුව. right. දැන් මෙන්න තියෙනවා OP රේඛාව. අපි මෙතන බිඳුව මෙතන O කියලා ගන්නත් O කියලා ගමුකෝ දැනට. එහෙනම් මෙන්න මේ ලක්ෂය තමයි ඔය m විදියට දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මූල ලක්ෂයේ සිට p ට ඇති දුර. මූල ලක්ෂයේ මෙතන p තියෙන්නේ මෙතන. මූල ලක්ෂයේ සිට p ට ඇති දුර. දැන් බලන්නකො මේක ගත්තාම ඍජු කෝණික ත්‍රිකෝණයක් නේ. මේක ගත්තාම ඍජු කෝණික ත්‍රිකෝණයක්. එහෙනම් ඍජු කෝණික ත්‍රිකෝණයක් ඉන්නා මෙන්න මෙයාගේ දිගේ වර්ගය සහ මෙන්න මෙයාගේ දිගේ වර්ගය සමාන මොකටද? කර්ණීය වර්ගයට. කර්ණීය වර්ගයට සමාන වෙනවා. අපි මේක O කියලා ගත්තොත් එහෙම මෙතන මූල ලක්ෂය මේක මම O කියලා ගන්නම් OPM එතකොට ත්‍රිකෝණය. මේ දුර වෙන්නේ මොකක්ද? මෙතන අගේ x1 වෙනවා. මේ අගේ x1 වෙනවා. මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ අගේ y1 වෙනවා. මේ අගේ y1 වෙනවා. එහෙනම් මෙන්න මේ දුර කියන්නේ මොකද්ද? y1 අඩු කිරීම බිඳුව. y1 අඩු කිරීම බිඳුව කියන්නේ y1. y1 අඩු කිරීම බිඳුව කියන්නේ y1. මේ දුර කියන්නේ මොකද්ද? x1 අඩු කිරීම බිඳුව. ඒ කියන්නේ x1. ඕනෑම සංඛ්‍යාවකින් බිඳුවක් අඩුනොත් එම සංඛ්‍යාවම තමයි එන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් OPM ත්‍රිකෝණයට පයිදකර සම්බන්ධය. OPM ත්‍රිකෝණයට පයිදකර සම්බන්ධය. මොකන්ද? OP වර්ණය OP වල වර්ගය කාරණීය වර්ගය සමාන වෙනවා OX නැත්නම් OM නේ මෙතන තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ M. මේ ලක්ෂය. එහෙමනම් OM වර්ගයේ දන මෙතන මොකන්ද? PM වර්ගය. OM වර්ගයේ දන PM වර්ගය. එහෙනම් මෙතන OP වර්ගය තමයි අපිට හොයන්න තියෙන්නේ. ඒක තමයි මූල ලක්ෂයේ සිට P ලක්ෂයට ඇති දුර. එහෙමනම් OP වර්ගයේ සමාන වෙනවා
මොකක්ද OM කියන්නේ? x එකේ වර්ගය. ධන. PM කියන්නේ මොකක්ද? y එක. y එකේ වර්ගය. දැන් හොයන්න දෙන්නේ OP වර්ගය නෙමෙයි. මොකද්ද? OP. මෙතන ඉඳන් මූල ලක්ෂයට ඇති දුර. එහෙමනම් OP මේ පැත්තේ වර්ගමූලය ගන්න. එහෙනම් OP සමානයි x1 වර්ගයේ වර්ගමූලය y1 වර්ගයේ මෙන්න මේ දෙන්නාගේ වර්ගමූලය. එහෙනම් මූල ලක්ෂයේ සිට දෙන ලද ලක්ෂයකට දුර මූල ලක්ෂයේ සිට දෙන ලද ලක්ෂයකට දුර මූල ලක්ෂයේ සිට දෙන ලද ලක්ෂයට දුර සමාන වෙනවා. මොකක්ද දෙන්නේ නම් වර්ගමූල මේ දෙන්නේ x කණ්ඩාංකයේ වර්ගය ධන y කණ්ඩාංකයේ වර්ගය. x කණ්ඩාංකයේ වර්ගය ධන y කණ්ඩාංකයේ වර්ගය. ඔන්නේ නම් අපි කාඩ්සියානු තලයක මූල ලක්ෂයේ සිට දෙන ලද ලක්ෂයක් දක්වා වන දුර ගණනය කරන ආකාරය. right එහෙනම් අපිට ටියුට් එකේ ලියා ගන්න පුළුවන් රූපසරාණී අඩුපාඩු ටික හදාගන්න. රූපසරාණී අඩුපාඩු ටික හදාගෙන මේ ඉතිරි රූල් ටිකේ මේ ටික ලියා ගන්න ඉඩ කළමනාකරණය කරන ගමන් මූල ලක්ෂයේ සිට p x1 y1 ලක්ෂයකට තියෙන දුර අහනවා. එහෙනම් කාඩ්සියානු තලයේ මේ ආකාරයට අඩුපාඩු ටික හදාගන්න. හදාගෙන ලියා ගන්න ලබාගත් ආකාරය. දැන් මෙතන මෙන්න මේ OP වර්ගය නෙවෙයි අපිට උනන්නේ OP උනන්නේ. ඒ හින්දා තමයි මේ පැත්තේ වර්ගමූලය ගන්නෙ. එතකොට මේ පැත්තත් වර්ගමූලය ගන්න ඕන. වර්ගයට වර්ගමූලය අයින් කරන්න බෑ. එහෙනම් වර්ගමූලය කියන එක වර්ග වෙන්න ඕනේ වර්ගමූලය අයින් වෙන්න. පිටුව යන්නේ දැන් දෙවෙනි පිටුව. කාඩ්සියානු හා කණ්ඩාංක තලය කියන පාඩම යන්නේ දෙවෙනි පිටුවේ යන්නේ. එතකොට මේ පාඩම ඉවර වුණාන් පස්සේ ගණිතයේ තියෙන්නේ සංඛ්‍යානය කියන පාඩම පමණයි. පුළුවන් උපරිමයක් දාලා මේවා කොහොම හරි අල්ලගන්න උත්සාහ කරන්න. කොරෝනා හැමදාම තියෙන්නේ නැහැ. හැබැයි අපි කොහොම හරි කරලා ජීවිතේ කොට දාගන්න ඕන.
කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන ඒවා පොඩ්ඩක් අමාරුයි තමයි ඉතින්. ඔන්ලයින් පන්ති තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. විභාග සාමාන්‍ය විදිහට පන්ති යද්දී ඔයගලන්ට ගොඩාක් වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට උදේ 7:00ට පන්තිය පටන් ගන්නේ සඳුදා. 7:00 ඉඳන් 2 වෙනකල් එක විදියට මිටින් මහන්සියක් ගන්න වෙනවා. මේ මහන්සිය අරගෙන කොහොම හරි කරලා මේක කොට දාගමු. ඔන්ලයින් නෙවෙයි. සාමාන්‍ය පන්ති පටන් ගත්තම කොහොමද රජයෙන් බලාපොරොත්තු වෙන්නේ එන්නත් කරණය දැන් හැමතැනින්ම ලංකාවට එන්නත් වෙනවනේ. සැප්තැම්බර් වෙද්දී රට සාමාන්‍ය පරිදි විවෘත කරනවායි කියලා. ඒ වුණත් ඉස්කෝල පටන් ගයි ඉස්කෝල පටන් ගත්තට පස්සේ ක්ලාස් පටන් ගන්න පුළුවන්. රයිට් එහෙනම් හොඳට මතක තියාගන්න මූල ලක්ෂයේ සිට දෙන ලද ලක්ෂයකට දුර හොයන්නේ x කණ්ඩාංකයේ වර්ගය ධන y කණ්ඩාංකයේ වර්ගයේ වර්ග මූලය. මූල ලක්ෂයේ සිට දෙන ලද ලක්ෂයකට දුර හොයන්නේ x කණ්ඩාංකයේ වර්ගය ධන y කණ්ඩාංකයේ වර්ගයේ වර්ග මූලය. රයිට් මේව ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපිට ගණන් වලදී හදන්න හැකියාව තියෙන්න ඕන. ගෲප් ක්ලාස් එක මම ඊයේ කරේ නැහැ. ඊයේ මේ පන්සලේ මීටින් එකක් තිබ්බා දායක සභාවේ. ඒකට යන්න වුණා. ගෲප් ක්ලාස් එකට මම අර ෆෝම් එක දාලා තිනවා. ඒකේ හිටපු අයත් දාන්න ඒ අයට ලබන සතියේ පන්තියට කලින් පන්තියක් දානවා. ධාරා විද්‍යුතය පටන් ගන්න. හයි මං එනවා එනම් ගැටලු අංකය 1 මූල ලක්ෂයේ සිට p කියලා ලක්ෂයක් දීලා තිනවා 2 ඍණ 3 තමයි ලක්ෂයේ කණ්ඩාංක. මූල ලක්ෂයේ සිට කණ්ඩාංක තියෙනවා p කියලා කණ්ඩාංකයෙන් කරනවා 2 ඍණ 3 මෙන්න මේ ලක්ෂයට ඇති දුරහන්. රයිට් මං මේ ගණන් හරි ලේසි. හැබැයි හැමෝටම පැහැදිලි වෙන්න ඕනේ ඉන්න මං රූප සරණක් ඉස්සල්ලාම අඳින්නම්. මූල ලක්ෂයේ සිට p කියලා ලක්ෂයක් තියෙනවා. අපි දන්නවා මූල ලක්ෂය මෙතන. p වල අගය වෙන්නේ 2 ඍණ 3. එහෙනම් මෙයා මෙහෙට නෙන්න වෙන්නේ. p 2 ඍණ 3. එහෙනම් ධන 2 ඍණ 3. මෙන්න මේ වගේ ලක්ෂයක තමයි p තියෙන්නේ. එතකොට අපිට ආන්නේ මෙන්න මේ දුර. මේ දුර තමයි යහන්නේ. මෙන්න මේ දුර කීයද? 2 අඩු කිරීම බිංදුව 2යි. මේ දුර කීයද? මෙතන ඍණ 3යි. ඍණ 3 අඩු කිරීම බිංදුව. එහෙම නැත්නම් බිංදුව අඩු කිරීම ඍණ 3. මොනවා නමුත් මෙතන කියන්නේ 3යි කියන එක නෙවෙයි කියවෙන්නේ. බිංදුවෙන් ඍණ 3ක් අඩු කරත් ඍණ 3ෙන් බිංදුව අඩු කරත් මේ දුර ඇවිල්ලා 3යි. වෙනස ඉන්නේ 3යි. එහෙනම් මේ OP දිග සමානයි වර්ගමූල මොකන්ද?
x කණ්ඩාංකයේ වර්ගය ධන y කණ්ඩාංකයේ වර්ගය. x කණ්ඩාංකයේ වර්ගය ධන y කණ්ඩාංකයේ වර්ගය. x කණ්ඩාංකයේ වර්ගය ධන y කණ්ඩාංකයේ වර්ගය. එහෙනම් මෙතන OP වලට ගිය දැන් ගන්න පුළුවන් ඕකලට. රයිට් ගන්න බලන්න ආදේශ කරනවා. කිය දෙන්නේ නම් x කණ්ඩාංකයේ තියෙන්නේ මෙතන 2නේ. එහෙනම් 2 වර්ගය. y කණ්ඩාංකයේ තියෙන්නේ ඍණ 3. බිංදුව අඩු කිරීම ඍණ 3 ධන 3යි. හැබැයි y කණ්ඩාංකය ගත්තොත් එයා ඍණ 3. එහෙනම් ධන ඍණ 3 වර්ගය. ඒත් ධනමනේ. එහෙනම් මෙතන මූල 2 වර්ගය 4. ධන ඍණ 3 වර්ගය ධන 9. 9යි 4යි කියන්නේ 9යි 1යි 10යි 3යි 13යි. එහෙනම් මෙතන එනවා මූල 13ක්. එහෙනම් OP දිග කියන්නේ මූල 13යි. OP දිග කියන්නේ මූල 13යි. ගෲප් ක්ලාස් එකේ අලුතින් පටන් ගැනීමක් නැහැ. තවම කරේ බලය පාඩමයි මිනුම් උපකරණ පාඩමයි විතරයි. හැබැයි ඒක සාමාන්‍ය පන්ති හදන ගණන් වලට වඩා ටිකක් අමාරු ගණන් හදනවා. ඊගාවට යන්නේ ධාරා විද්‍යුතයේ පාඩම් පටන් ගන්න. අලුතින් පටන් ගන්න එකක් නෙවෙයි. යන පන්තියටම තමයි අර ගොඩාක් දෙනා මැසේජ් දාලා තිබ්බා ඒගොල්ලන්වත් සම්බන්ධ කරගන්න කියලා. ඒකයි ඒකට ගත්තේ. ඉස්කෝලේ අරුණාම පන්තියේ තියෙන්නේ සඳුදා 2:00මාර හවස 6. ඒ වෙලාවට එන්න පුළුවන් අය විතරක් එන්න. නැත්තම් එන්න එපා. right එන්න බලන්න දෙවෙනි එක. මේ ගාන හදාගන්න එතකොට ගැටළු අංක 1. ඊට ගැටළු අංකය 2. ගෲප් ක්ලාස් එකේ ගෲප් එකක් නෑ මේ විදියට. ඒකේ එක එක ළමයාට ඉන්න ළමයාට වෙනම මැසේජ් එක යනවා දාන ටියුට් එක කරාම ඒ ටික එන්නම යනවා බ්‍රෝඩ්කාස්ට් කරන්න. ගෲප් එකක් හදලා නෑ ඒකේ. ගෲප් ක්ලාස් එකේ ලින්ක් එක තනි තනියෙන් ලැබෙනවා. right එන්න බලන්න දෙවෙනි එක. මූල ලක්ෂයේ සිට p කියන්නේ ඍණ 3 ධන 4 ලක්ෂය. ගන්න හදන්න පුළුවන් අය හදන්න. මං හදනකල් බලාගෙන ඉන්න එපා. right මං ඔන්න රූප සරණක් අඳිනවා. මෙන්න x මෙන්නමයි. මූල ලක්ෂයේ සිට p කියලා ලක්ෂයක් තියෙනවා. මෙතන මූල ලක්ෂයේ කණ්ඩායම අපි සාමාන්‍යයෙන් ගන්නේ බිඳුවේ බිඳුව කියලා. p වලගේ ඍණ 3 ධන 4. එහෙනම් ඍණ 3 ඉන්නේ මෙහෙට. ඍණ 1 ඍණ 2 ඍණ 3. ධන 4. අපි ගමු 4 මෙතන තියෙන්නේ කියලා. ඒ වෙන ඍණ 3 ධන 4. එහෙනම් මෙන්න ඔය කියන p ලක්ෂය. ඔව් හදලා දාලා දෙනවා සමහරක් අය හොඳයි. මෙන්න ඔය කියන රේඛාව මෙන්න ඕ ලක්ෂය. එහෙනම් දැන් බලන්න දුර ලකුණු කරොත් එහෙම මේ ආකාරයට ලකුණු කරන්න පුළුවන් නේ අපිට.
මේ දුර වෙන්නේ 3යි. බිංදුව අඩු කිරීම ඍණ 3 කියන්නේ බිංදුව අඩු කිරීම ඍණ 3. ඒ කියන්නේ 3යි. මේ කියන්නේ 4 අඩු කිරීම බිංදුවනේ. ඒ කියන්නේ මේ උසමනේ. ඒ කියන්නේ 4න් බිංදුවක් ගියපම 4යි. එහෙමනම් ලියන්න පුළුවන් OP සමාන වෙනවා වර්ගමූල x ඛණ්ඩාංකය වර්ගය ධන y ඛණ්ඩාංකය වර්ගය වර්ගමූලය OP සමාන x ඛණ්ඩාංකයේ වර්ගය ධන y ඛණ්ඩාංකයේ වර්ගමූලය. එහෙනම් මෙතන OP සමාන වෙනවා වර්ගමූල කීයද x ඛණ්ඩාංකය ඍණ 3යි. එහෙමනම් ඍණ 3 වර්ගය. ධන මොකද්ද y ඛණ්ඩාංකය වෙන්නේ? ධන 4. එහෙනම් ධන 4 වර්ගය. එහෙමනම් මෙතන OP සමාන වෙනවා ඍණ 3 වර්ගය ධන 9යි. 4 වර්ගය 16. 16 9යි 25යි. එහෙනම් OP සමාන වෙනවා මූල 25යි. එහෙනම් OP කියන්නේ මූල 25 කියන්නේ කීයද? 5යි. මූල 25 කියන්නේ 5යි. හදපු නැති අය හදාගන්න. ගොඩක් අය හදලා දාලා තියෙනවා. right. ඔන්න පළවෙනි මාතෘකාව අපි ඔය කරේ මූල ලක්ෂයේ සිට දී ඇති ලක්ෂයකට දුර. මූල ලක්ෂයේ සිට දී ඇති ලක්ෂයකට දුර. ඊළඟට අපි එනවා දී ඇති ලක්ෂ දෙකක් අතර දුර හොයන්න. දී ඇති ලක්ෂ දෙකක් අතර දුර. දැන් උදාහරණයක් විදිහට කාර්ටීසියානු තලයේ දීලා දිනවා මේ විදිහේ ලක්ෂයක්. එකක් තමයි දීලා දිනවා P1 කියලා ලක්ෂයක්. අනිත් ලක්ෂය P2. එහෙනම් P1 සහ P2 අතර දුර හොයන්නයි දැන් ලැහැත්ති වෙන්නේ. P1 සහ P2 අතර දුර හොයන්නයි ලැහැත්ති වෙන්නේ. right. එන්න බලන්න දෙවෙනි මාතෘකාව. දී ඇති ලක්ෂ දෙකක් අතර දුර. අපිට දීලා තියෙනවා P1 කියලා ඛණ්ඩාංකයක්. ඒක දීලා තියෙන්නේ එයා x1 y1 කියලා. P1 කියලා දීලා දෙනවා ඒක x1 y1. ඊළඟට දීලා තියෙනවා P2 ඒක x2 y2. x2 y2. right. මෙන්න කාර්ටීසියානු තලය. මෙන්න කාර්ටීසියානු තලය. එතකොට බලන්න මම ගන්නවා P1 ලක්ෂය මෙතන. මෙන්න P1. right. එහෙනම් එයාගේ අපි ඛණ්ඩාංක ලකුණු කරොත් තියෙන්නේ ඒක x1 y1 නේ. එහෙනම් මෙන්න මෙතනගේ x1. මෙතනගේ y1. ඔන්න P1. ඊළඟට ගන්නවා P2. මම ගන්නවා මෙතන P2 මෙයා.
එහෙනම් එතන මොකන්ද x2 y2 එහෙනම් මෙන්න මෙතන x2 මෙතන මොකන්ද y2 දැන් අහන්නේ මොකන්ද මෙන්න මේ ලක්ෂ දෙකේ යා කරන රේඛාවේ දිග මේ ලක්ෂ දෙකේ යා කරන රේඛාවේ දිග right රූපසරණ අඩුපාඩු ටික හදාගන්න බලන්න මගෙත් එක්කම ඔහොම P1 කියන්නේ x1 y1 එහෙනම් එයා x කණ්ඩාංකයේ ඡේදනය කරන්නේ x1 මෙන්න y ඡේදනය කරනවා එහෙනම් එහා පැත්තේ P2 x2 මෙන්න y2 x2 y2 right එහෙනම් දැන් අපි බැලුවොත් එහෙම මෙන්න මේ උස මොකක්ද මොකක්ද ඒ උස වෙන්නේ y2 අඩු කිරීම y1 නේ මේ උස වෙන්නේ දැන් බලන්න මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් වෙනවා එහෙමනම් මෙන්න මේ උස y2 යගෙන් අඩු වෙන්න ඕනේ y1 යගෙන් y2 රින y1 මේක මොකද මේ යගේ x දෙකෙන් අඩු වෙන්න ඕනේ x1 x දෙකෙන් අඩු කරනවා x1 x2 ඍණ x1 හරි දැන් මම ගන්නම් මේ ලක්ෂය m කියලා රූපසරණේ අඩුපාඩු ටික හදාගන්න මගෙත් එක්කම මේ ලක්ෂය මේ තියෙන්නේ y කණ්ඩාංක දෙකේ වෙනස මේ තියෙන්නේ x කණ්ඩාංක දෙකේ වෙනස මෙතන වැඩියගේ x2 අඩුවගේ x1 මෙතන වැඩියගේ y2 මෙතන අඩුවගේ y1 එහෙනම් අපිට ගන්න පුළුවන් පයි දෙක අතර සම්බන්ධය මොකද පයි දෙක අතර සම්බන්ධයෙන් ලියන්න පුළුවන් අපිට p1 p2 වර්ගය p1 p2 මෙන්න මෙයාගේ වර්ගය කියන්නේ කර්ණයේ වර්ගය සමාන වෙනවා මේ ආවේ මොකද්ද x2 අඩු කිරීම x1 මෙන්න මේ පාදේ p1 m වල වර්ගය ධන මේ මොකද්ද p2 m වල වර්ගය සරල දෙයක් තියෙන්නේ p1 m වල වර්ගය p2 m වල වර්ගය ගෲප් ක්ලාස් එකේ මේ ටියුට් නෙවෙයි කරන්නේ මූලික සංකල්ප ඉතින් කොහේ කොයිපන්ති ගෙන්නවත් එකයි ගණන් වෙනස් වෙනවා right එවනම් මෙතන මෙන්න මෙයා සමාන වෙනවා මේ මොකන්ද p1 m කියන්නේ
x2 අඩු කිරීම x1 වර්ගය. x2 අඩු කිරීම x1 වර්ගය. ධන මොකද්ද p2 කියන්නේ? y2 අඩු කිරීම y1 වර්ගය. y2 අඩු කිරීම y1 වර්ගය. හරිනේ. right. එහෙමනම් අපිට මේ ආවේ මොකක්ද? මම මේක පොඩ්ඩක් යටින් ලියන්නම්. එහෙනම් මේ ආවේ ලක්ෂ දෙකක් අතර දුරනේ. එහෙනම් මම ලියනවා සමීකරණය මේ විදිහට. ලක්ෂ දෙකක් අතර දුර. ලක්ෂ දෙකක් අතර දුර සමාන වෙනවා. එහෙනම් මොකද්ද මේ එන්නේ? p1 p2 වර්ගයනේ මේ තියෙන්නේ. එහෙනම් p1 p2 කියන්නේ මොකක්ද? මෙන්න මේ ලක්ෂ දෙක අතර දුරනේ. p1 p2 කියන්නේ මේ ලක්ෂ දෙක අතර දුර. ඒක සමාන වෙන්න ඕනේ නම් මේ පැත්තේ මොකද්ද? වර්ගමූල. x2 ඍණ x1 වර්ගය ධන y2 ඍණ y1 වර්ගය. y2 ඍණ y1 වර්ගය. එහෙනම් මේ ආවේ මොකක්ද අවසානයේදී? මේ ලක්ෂ දෙක අතර දුරනේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? වර්ගමූල. වර්ගමූල. මේ මොකක්ද x2 ඍණ x1 කියන්නේ? x2 ඍණ x1 කියන්නේ x ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය. එකතු කිරීම. මොකද්ද මේ y2 ඍණ y1 කියන්නේ? y ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය. එහෙනම් අපිට ලියන්න පුළුවන් ලක්ෂ දෙකක් අතර දුර සමානයි x ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය. x ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය එකතු කිරීම මොකක්ද? y ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය. x ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය එකතු කිරීම y ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය. එහෙනම් ඔන්න දැන් අපිට මේ කොටස සම්පූර්ණ කරගන්න පුළුවන්. බලන්න එතන රූප සරාණේ ඉස්සරහින් එතකොට මෙතන ලියාගන්න රූප සරාණේ ඉස්සරහින් p1 x1 y1 p2 x2 y2 රූප සරාණේ මේ විදිහට අඩුපාඩු ටික සම්පූර්ණ කරගත්තා ඉස්සල්ලා. දැන් එහා පැත්තේ පිටුවේ ඉඳ තියෙනවා ලියාගෙන යන්න. අවසානයේදී සමීකරණය වෙන්නේ ලක්ෂ දෙකක් අතර දුර සමාන වෙනවා x ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය එකතු කිරීම y ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය. x ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය එකතු කිරීම y ඛණ්ඩාංකවල වෙනසේ වර්ගය.
හරිද? වරද්දක් නැතුව ලියා ගන්න. සමහරක් අය තුන්වෙනි එකට දාලා තිනවා AB කියන්නේ මූල 29යි කියලා. උත්තර දාලා තිනවා. ඉවරයි තුන්වෙනි ගැටලුවට එමු. මං එනවා තුන්වෙනි ගැටලුවට. එහෙම ලක්ෂිත එහෙම අවස්ථා දෙකකදී ගාණ හදන්න බෑ. හේතුව විනාඩි දෙකෙන් ගාණ හදන්න ඕන. විනාඩි දෙකක් ඇතුළත අනම්මනම් වැඩි කතන්දර නැතුව උත්තරේ ගන්න ඕන. බලන්න අපිට දීලා තියෙනවා මෙන්න මේ ඛණ්ඩාංක ලියනකොට ලියන එක ක්‍රමයක් තමයි මේ ආකාරයේ ඩිලි කැලේ 3ක් දානවා. A කියන්නේ 5ට. B කියන්නේ 3. A කියන්නේ 5ට B කියන්නේ 3. එතකොට මේ තියෙන්නේ x මේ තියෙන්නේ y මේ තියෙන්නේ x මේ තියෙන්නේ y right එහෙනම් මෙතන අපි ගන්න AB අතර දුරනේ AB අතර දුර සමාන වෙනවා වර්ගමූල x කණ්ඩායම් වල වෙනස එකතු කිරීම y කණ්ඩායම් වල වෙනස x කණ්ඩායම් වල එකතුව x කණ්ඩායම් වල එකතුනේ x කණ්ඩායම් වල වෙනස එකතු කිරීම y කණ්ඩායම් වල වෙනස එහෙනම් අවස්ථා දෙකෙන් හරියට අපි ගන්න ඕන. එන AB සමාන වෙනවා වර්ගමූල මෙයාගෙන් මෙයා අඩු කරනවා. කවුද? මෙයාගෙන් මෙයා අඩු කරනවා. මම ඒක පහලින් ලියන්නම්. මෙයාගෙන් මෙයා අඩු කරනවා. කවුද? 5 අඩු කිරීම 3 වර්ගය. පහ අඩු කිරීම 3 වර්ගය. එකතු කිරීම. ඊළඟට අඩු කරන්නේ මෙන්න මෙයාගෙන් මෙයා. ඒ y කණ්ඩාංක කවුද? 8 අඩු කිරීම 3 වර්ගය. එහෙනම් AB සමානයි වර්ගමූල 5න් 3ක් ගියපුවම 2 වර්ගයේ ධන 8න් 3ක් ගියපුවම 5යි 5 වර්ගය. එහෙනම් මෙතන එනවා අපිට වර්ගමූල 2 වර්ගය 4යි 5 වර්ගය 25යි.
එහෙනම් 25 4යි කියන්නේ 29යි. එහෙනම් AB කියන්නේ මූල 29යි. AB කියන්නේ මූල 29යි. මූල 8ක් නෙමෙයි නේද? එන්නේ මූල 29 නේද? 5 අඩු කිරීම 3 8 අඩු කිරීම 3. 5න් 3ක් ගියපම 2යි 8න් 3ක් ගියපම 5යි 2 වර්ගය 4යි 5 වර්ගය 25යි 25 4යි 29 මූල 29යි. එහෙනම් මතක තියාගන්න තියෙන්නේ එකම එක සමීකරණයයි ලක්ෂ දෙක අතර දුර සමාන වෙනවා x කණ්ඩාංක වල වෙනසේ වර්ගය එකතු කිරීම y කණ්ඩාංක වල වෙනසේ වර්ගයේ වර්ගමූලය. හොඳට මතක තියාගන්න මෙන්න මේ සෙට් එකෙන් මේ සෙට් එක අඩු කරනවා. එහෙමත් නැත්නම් මෙන්න මේ සෙට් එකෙන් මේ සෙට් එක අඩු කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරලා මෙයාගෙන් මෙයා හැම අඩු කරොත් වැරදි. එන්න බලන්න හතරවෙනි ගාන. මේක හදපු නැති අය හදාගෙන හතරවෙනි ගාන එන්න 4 කියලා දාලා තියෙනවා. අර නිකිල කියලා පාඩමක් තියෙනවනේ 9 වසරේදී. අපිට නම් දෙන්නේ නිකිල කියලා ඕගලන්ට කාරණේද මොකද්ද කියලා තමයි තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕනේ. එමු අපි හතරවෙනි ගාන. ඒ කියන්නේ ඍණ 3 ධන 2. ඒ කියන්නේ ඍණ 3 ධන 2. B කියන්නේ ඍණ 1 බිංදුව. ඍණ 1 බිංදුව. AB දිග ගන්නවා. එහෙමනම් AB දිග කියන්නේ x කණ්ඩාංක වල වෙනසේ වර්ගය එකතු කිරීම y කණ්ඩාංක වල වෙනසේ වර්ගයේ වර්ගමූලය. AB දිග කියන්නේ x කණ්ඩාංක වල වෙනසේ වර්ගය එකතු කිරීම y කණ්ඩාංක වල වෙනසේ වර්ගය. ඒකේ වර්ගමූලය. එහෙනම් මෙතන මම මෙයාගෙන් මෙයා අඩු කරනවා. එහෙනම් ඍණ 3 අඩු කිරීම වරද්දන්න එපා. ඔය මං කිව්ව අර කරණීයද මොකද්ද කියන එක. නිකල ගණන් ඍණ 3 අඩු කිරීම ඍණ 1 ඍණ 3 අඩු කිරීම ඍණ 1 ඍණ 3 අඩු කිරීම ඍණ 1 සම්පූර්ණ වර්ගය. ඍණ 3 අඩු කිරීම ඍණ 1 සම්පූර්ණ වර්ගය. ධන සර් ඍණ 1කට වර මොකද්ද? ඍණ 1කට වරාණක් දැම්මේ ඇයි x කණ්ඩාංක වල වෙනසේ වර්ගනේ ඍණ 1කට නෙමෙයි මුළු පදයටමයි වර්ග වැටෙන්නේ. ඍණ 1 මේ තියෙන්නේ. මුළු පදේම මේ තියෙන්නේ. එයා වර්ග වෙනවා x කණ්ඩාංක වල වෙනසේ වර්ගය. ඍණ සංඛ්‍යාවල් යති ඍණ ලකුණු දාන වරහන් දානවා නිසා අනිවාර්යෙන් මේ මෙතෙන්ද දන්නේ නැත්තේ ඇයි කියලා දහන්නේ. නෑ නෑ සර් නේද? ඒක දැම්මේ නැත්තම් බෑ කරන්න. මෙතෙන්ද දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ලකුණකින් වෙන ලකුණකින් වැඩි වෙන්නේ නැහැ නේ මෙතන. මෙතන දන්නට තියෙන ධනයි ඍණයි වැඩි වුණාම ඍණනේ. හරි ඕනේ නම් දැම්මා කියලා අවුලකුත් නැහැ. එතකොට නිකන් ගාන අපැදිලිතාවයක් එන එක විතරයි වෙන්නේ. මෙතන මෙයාගෙන් දෙකෙන් අඩු කරනවා බිංදුව. එහෙනම් දෙක අඩු කිරීම බිංදුව. දැන් ඔයගොල්ලෝ මම මේක සුළු කරනකොට තේරෙයි ඒක ලේසි. දැන් බලන්න වර්ගමූල. මෙතන ඍණ 3නේ තියෙන්නේ. ඍණයි වැඩි වුණාම ධන 1. ඍණයි වැඩි වුණාම ධන 1 වර්ගය. නැත්නම් මෙතන තව වරණක් දාගත්තොත් ඒක ටිකක් සංකීර්ණ වෙනවා සුළු කරන්න ගියාම. ධන දෙකෙන් බිංදුවක් කියපුවම 2යි 2 වර්ගය. 2 වර්ගයට ඇත්තටම වරහණක් වුමනාවක් නැහැ. ඒක ධන සංඛ්‍යාවක් හින්දා. කැමති නැහැ ඉතින් දාන්න.
ඍණ 3යි ධන 1යි කියන්නේ නම් මෙතන ඍණ 2යි. එහෙනම් ඍණ 2 වර්ගය. ධන 2 වර්ගය කීයද? 4යි. ඍණ 2 වර්ගයත් ධන 4යි. මෙතන දිනනවා 4. එහෙනම් 4 4යි 8යි මූල 8යි. මූල 8ක් වෙනවා. බලන්න උත්තර දාලා දිනේවා වැරදිච්ච අය. ඍණ 3 අඩු කිරීම ඍණ 1. ඍණ 3න් ඍණයි ධන 1. එහෙනම් ඍණ 3යි ධන 1යි කියන්නේ ඍණ 2යි. ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි. දෙක අඩු කිරීම බිඳුව කියන්නේ 2යි. 2 වර්ගය ධන 4යි. ඒ 4යි මේ 4යි ගත්තාම 8යි මූල 8යි. මූල 8යි උත්තරේ. එන්න බලන්න පස්වෙනි එක වරද්දන්න නැතුව ගන්න බලන්න උත්තරේ. මූල 65ක් කියලා දාලා දින එක්කෙනෙක්. පස්වෙනි එක නෑ මං හදුවේ නෑ මේ හදලා බලමු 65 නෙවෙයිද කියලා දන්නේ නෑ 65 වෙන්නේ නැති. එක්කෙනෙක් දාලා තිබ්බා මූල 65යි කියලා. හැමෝම දානවා මූල 65යි කියලා මම හිතන්නේ එහෙනම් මූල 65 වෙන්නේ නැති. ඔන්න මම දැන් සමීකරණය දැක්කුවා. ඒකට ඒක ඔයගොල්ලන්ගේ හිතේ තියෙන්න ඕන. ලක්ෂ දෙකක් අතර දොර කියන්නේ x කණ්ඩායම් වල වෙනසේ වර්ගය එකතු කිරීම y කණ්ඩායම් වල වෙනසේ වර්ගයේ වර්ගමූලය. p කියන්නේ ඍණ 3 ඍණ 1. p කියන්නේ ඍණ 3 ඍණ 1. q කියන්නේ ඍණ 4 ඍණ 8. q කියන්නේ ඍණ 7 ඍණ 8. PQ දෙකයි අහන්නේ. එහෙමනම් PQ දෙක කියන්නේ ලක්ෂ දෙකක් අතර දුරනේ. x කණ්ඩායම්ගේ වෙනසේ වර්ගයේ ධන y කණ්ඩායම්ගේ වෙනසේ වර්ගයේ වර්ගමූලය. x කණ්ඩායම්ගේ වෙනසේ වර්ගයේ ධන y කණ්ඩායම්ගේ වෙනසේ වර්ගයේ වර්ගමූලය. එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරනවා. එහෙනම් PQ සමාන වෙනවා වර්ගමූල. මොකන්ද ලක්ෂ දෙකක් අතර දුර කියන්නේ x කණ්ඩාංකයේ වෙනසේ වර්ගයේ ධන y කණ්ඩාංකයේ වෙනසේ වර්ගයේ වර්ගමූලය. එහෙනම් මොකද්ද මෙතන x කණ්ඩාංකය වෙන්නේ? ඍණ 3 අඩු කිරීම ඍණ 7. ඔන්න ඍණ 3 අඩු කිරීම ඍණ 7. එයාගේ වර්ගය. එකතු කිරීම. x කණ්ඩාංක වල වෙනසේ වර්ගයට එකතු කරනවා. y කණ්ඩාංක වල වෙනසේ වර්ගය. මොකද්ද? ඍණ 1 අඩු කිරීම ඍණ 8. එයාගේ වර්ගය. වරද්ද ගන්න එපා සමීකරණ ලියන්න. එහෙනම් මෙතන PQ සමාන වෙනවා වර්ගමූල ඍණ 3. ඍණයි ධන 7. ඔන්න එයාගේ පූර්ණ වර්ගය. ධන.
ඍණයි වැඩි වුණාම ධන වෙනවා. ධන 4. එහෙනම් ඍණ 3 අඩු ඍණ 3 එකතු කිරීම ධන 7 වර්ගය. ඊළඟට මෙතන ඍණ 1 ඍණයි ධන 8 වර්ගය. දැන් බලන්න PQ සමානයි වර්ගමූල. ඍණ 3යි ධන 7යි කියන්නේ ධන 4යි. 7න් 3ක් ගියපුවම 4යි. 4 වර්ගය. ධන. ධන 8යි ඍණ 1යි කියන්නේ 8න් එකක් ගියපුවම 7යි. 7 වර්ගය. එහෙනම් 4 වර්ගයේ 16යි 7 වර්ගයේ 49යි. වර්ගමූල. PQ 9යි 6යි 15න් 15ව ඉතිරි එකක්. 4 1යි 5යි අර ඉතිරි එකයි 6යි. එහෙනම් මූල 65යි. මූල 65ක් වෙනවා උත්තර. මූල 65යි. වැරදිච්ච අය හදාගන්න. වැරදි කරන්න තරම් ගණන් නෙවෙයි මෙව්වා. ඒකත් මතක තියාගන්න. right සමහරක් අය උත්තර හරි හරියට දානවා ටට්ටක් ගාලා හදලා. හොඳයි ඒ අය. අනිත් අය නරක නැහැ. අනිත් අයත් උත්සාහ කරන්න ඕනේ. ගණන් හරියනවා කියන එක නෙමෙයි අවශ්‍යතාවය. ගැටලුවක් උත්සාහ කිරීම තමයි අවශ්‍යතාවය. ඊළඟට දීලා තිනවා ගැටලු අංකය 6. මොනවද දැන් එන්නේ නැති ගැටලු අංකය 6ට. P1 කියන්නේ 1 3. P1 කියන්නේ 1 3. P2 4 2. කාඩ්සියානු තලයක මත වූ ලක්ෂ වෙනවා. ඕ යනු කාඩ්සියානු පද්ධතියේ මූලය. එහෙනම් ඕවල කණ්ඩාංග වෙන්නේ මොනවද? බිඳුවේ බිඳුව. ඒක මූල ලක්ෂයනේ. ඕවල කණ්ඩාංග වෙන්නේ බිඳුවේ බිඳුව. ඒක මූල ලක්ෂය වෙන හින්දා. අපෙන් අහනවා OP 1 2. OP 1 right. එහෙනම් මෙතෙන්දී අර අපි ඉස්සෙල්ලා ගත්තනේ මූල ලක්ෂයේ සිට ඇති දුර කියන එක. ඒකයි මේ දෙවෙනියට ඉගෙන ගත්ත අවස්ථාවයි දැන් දෙකම සමානයි කියලායි මම මේ ඔයගලන්ට කියන්න ලැහැත්. මෙතන මේ දෙන්නනේ ගන්න වෙන්නේ. එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරනවා. මෙයාගෙන් මෙයා අඩු කරනවා. එහෙනම් එක අඩු කිරීම බිඳුවේ වර්ගය. මේ මොකද්ද x කණ්ඩාංගයේ වෙනසේ වර්ගය. x කණ්ඩාංගවල වෙනසේ වර්ගය. එකතු කිරීම. y කණ්ඩාංගවල වෙනසේ වර්ගය කියන්නේ මොකද්ද? 3 අඩු කිරීම බිඳුව. එයාගේ වර්ගය. වර්ගමූලය. එහෙමනම් මෙතන
OP එක සමාන වෙනවා එකෙන් බිඳුවක් ගියපම එකයි එකේ වර්ගය ධන තුනෙන් බිඳුවක් ගියපම තුනේ වර්ගය වර්ගමූලය එකේ වර්ගය එකයි තුනේ වර්ගය 9යි 9 එකයි 10යි එහෙනම් මූල 10යි ඔන්න OP එක මූල 10යි ඒ කියන්නේ මූල ලක්ෂයේ සිට යම් ලක්ෂයකට තියෙන දුර ගත්තා යම් කිසි ලක්ෂ දෙකක් අතර දුර ගත්තා හොයන්නේ නම් මොකද්ද x කණ්ඩාංක වල වෙනසේ වර්ගය එකතු කිරීම y කණ්ඩාංක වල වෙනසේ වර්ගයේ වර්ගමූලය ඒක තමයි ගන්න තියෙන ලේසිම ක්‍රමය ඊළඟට මම ගන්නවා p1 p2 එහෙනම් p1 මෙයානේ මෙයාගෙන් මෙයා අඩු කරනවා මෙයාගෙන් මෙයා අඩු කරනවා දැන් බලන්නකො p1 p2 සමානයි එක අඩු කිරීම 4 වර්ගය මේ මොකද්ද x කණ්ඩාංක වල වෙනසේ වර්ගය එකතු කිරීම මොකද්ද y කණ්ඩාංක වල වෙනසේ වර්ගය නම් 3 අඩු කිරීම 2 වර්ගය වර්ගමූලය එහෙනම් එක අඩු කිරීම 4 කියන්නේ ඍණ 3යි. එකෙන් 4ක් අඩු වුණාම ඍණ 3 වර්ගය. ධන. 3ෙන් 2ක් ගියපුවම එකයි. එකේ වර්ගය. වර්ගමූලය. එතන මෙතන ධනයකට වරහණක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ධන. එහෙනම් ඍණ 3 වර්ගයේ ධන 9යි. එකේ වර්ගය 1යි. 9 1යි 10යි එයත් එන්නේ මූල 10යි එයත් එන්නේ මූල 10යි මූල 10යි ඊළඟ රූප සරහනේ ලකුණු කරද්දී චූටියට ලකුණු කරගන්න නැත්නම් රූප සරහනේ ඉඩ මදි වගේ තියෙනවා. එහෙම නැත්නම් වෙනත් කොලයක රූප සරහන ඇඳලා උතන අලව ගන්න. පොඩ ඒ රූප සරහනේ ලකුණු කරන්න ගියාම මදි වෙනවා. මේ ගාන හදපු නැති අය හදා ගන්නකො. ඔව් මේවා O level ගණන් වලට වඩා ලේසි. අමාරු නේ. පාඩමේ අන්තිම ටික අමාරු වේද කියලා නෝ ඒත් නෑ. හැබැයි විභාගයේදී ප්‍රශ්න අහද්දී චුට්ටක් අමාරු වෙනවා. ඒකට අපිට කරන්න දෙන්නේ ඉක්මනට ප්‍රශ්න ටිකක් ප්‍රැක්ටිස් කරන්න. එන්න බලන්න දී ඇති ලක්ෂ දෙකක් යා කරන සරල රේඛා ඛණ්ඩයේ මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක අහන්න. දැන් බලන්න අපිට දීලා තියෙනවා රේඛාවක්. ඒක P1 P2. මෙන්න P2 මෙන්න P1. මධ්‍ය ලක්ෂය දීලා තිනවා P කියලා.
මධ්‍ය ලක්ෂය නම් මේ කොටස රේඛාවේ මේ කොටසට මොකද වෙන්නේ? සමාන වෙනවා. මෙන්න කාර්සියානු තලය. ඔබ තමයි දීලා තියෙන්නේ. right. රූප සරණේ මං ලකුණු කරනකොටම ලකුණු කරගමු. හේතුව නැත්තම් රූප සරණ මගන්න වෙනවා මට මගදී. ඔව් මූල දෙක විදිහටම තියන්නේ මූල 10 විදිහටම තියන්නේ ඒවා සුළු කරන්න අවශ්‍යතාවයක් නැහැ. p එකේ කණ්ඩාංග දීලා තියෙන්නේ මොනවද? x1 y1. p දෙක දීලා තිනවා x2 y2. p දෙක දීලා තිනවා x2 y2. අපිට උනන්නේ මොකද්ද? p වල කණ්ඩාංග. මං ගන්නවා යා x, y කිය. එහෙනම් මෙන්න මෙතන p වල කණ්ඩාංග දාගන්න ඉස්සලාම x, y කියලා. ඔබසරනේ පොඩි වට දාගන්න p වල කණ්ඩාංග x, y කියලා. මේක මධ්‍ය ලක්ෂ්‍ය වෙන ඉඳලා මේ පැත්තයි සමාන බවක් දාගන්න. දැන් බලමු මගෙත් එක්කම රූප සරණ ලකුණු කරගෙන යමු. මෙතන x1 y1 නේ p1. එහෙනම් මෙතන x1. මෙතන y1. x1 y1. මෙතන p2 x2 y2 නේ. එහෙනම් මෙතන x2. මෙතන y2. y2. මෙතන x2 මෙතන y2. හරි. අපිට තියලා තියෙනවා මේ විදියට. right p1 p මෙතන දාගන්න q කියලා p2 මෙතන දාගන්න r කියලා. දැන් අපි හොයන්න යන්නේ මොකක්ද? p වල කණ්ඩාංග. ඒ කියන්නේ x, y කියන එකයි හොයන්න ලැහැත්ති වෙන්නේ. x වලට එන්නේ මොකද්ද? y වලට එන්නේ මොකද්ද කියන එකයි හොයන්න ලැහැත්ති වෙන්නේ. right රූප සරණේ ඔය ආකාරයට පොඩියට ලකුණු කරගත්තාම ඔයගොල්ලන්ට ඊගාවට ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මොකක්ද මේ දුර? මොකක්ද මේ දුර? මොකක්ද මෙන්න මේ දුර? මොකක්ද මේ දුර? ලියමු බලන්න එමින් හරි. මොකක්ද මේ දුර කියන්නේ? මෙතන තියෙන්නේ x නේ. එහෙනම් මෙතන x. මෙතන මොකක්ද එහෙනම් එන්නේ? y. ඔන්න මම රතු පෑනෙන් දැම්ම x සහ y තමයි දැන් අපි හොයන්න ලැහැත්ති වෙන්නේ. x සහ y තමයි දැන් හොයන්න ලැහැත්ති වෙන්නේ. right එහෙනම් මේ දුර කියන්නේ මොකක්ද? x අඩු කිරීම x1. x අඩු කිරීම x1. මේ දුර x2 අඩු කිරීම x. x2 අඩු කිරීම x. මොකද්ද මේ දුර? y2 අඩු කිරීම y. y2 අඩු කිරීම y.
මොකද්ද මේක? y අඩු කිරීම y එක. වරද්ද ගන්න නැතුව ලියා ගන්න. right then මම මේ ත්‍රිකෝණ දෙක මෙහෙම අදින්නම් පොඩ්ඩක්. මේ p එක මෙතන p මෙතන q මෙතන r මෙතන p දෙක. මේ ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ දෙන්න සමානයි. ඇයි ඒ? මෙයා මේ රේඛාවේ මධ්‍ය ලක්ෂයේ p වෙනින්ද මේ කැල්ල මේ කැල්ලට සමානයි. right එතකොට මේ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ. මේ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ ඔන්න O level. සමරූපී ත්‍රිකෝණ. සමරූපී ත්‍රිකෝණ වල මේ පාදයේ බෙදීම මේ පාදයේ සමානයි. මේ පාදයේ බෙදීම මේ පාදයේ සමානයි. මේ පාදයේ බෙදීම මේ පාදයේ. එහෙනම් මම ලියනවා සමරූපී ත්‍රිකෝණ නිසා P1 PQ සහ PP2R සමරූපී ත්‍රිකෝණ නිසා ලියන්න සම්බන්ධතාවය යටින් ඉඳ තියෙනවා P1 PQ සහ P2 PR සමරූපී ත්‍රිකෝණ නිසා P1 PQ සහ P2R සමරූපී ත්‍රිකෝණ නිසා මොකක්ද සම්බන්ධතාවය? මම ගන්නවා මෙන්න මේ සම්බන්ධතාවය P1Q බෙදීම ඊට සමරූපී පාදය වෙන්නේ PR මෙන්න මේ පාදයේ දිග බෙදීම මේ පාදයේ දිග සමාන වෙනවා. P1 P මෙන්න මේ පාදයේ දිග බෙදීම මෙන්න මේ පාදයේ දෙක PP2 සමාන වෙනවා. මේ පාදය PQ බෙදීම මේ ත්‍රිකෝණයේ P2R. ඔන්න සමරූපී ත්‍රිකෝණ අතර සම්බන්ධතාවය ලියා ගන්න. සමරූපී ත්‍රිකෝණ අතර සම්බන්ධතාවය ලියා ගන්න. දැන් බලමු අපි මෙන්න මේ කියපු අපි දැන් සංකේත වලින් තියලා තියෙන අගයන් ආදේශ කරන්නයි ලැහැත්ති වෙන්නේ. සංකේත වලින් තියෙන අගයන් ආදේශ කරන්නයි ලැහැත්ති වෙන්නේ. එහෙමනම් මෙතන P1Q මොකන්ද P1Q කියන්නේ? මෙතනනේ P1 තිබ්බේ. P1Q කියන්නේ x අඩු කිරීම x1 බෙදීම P2Q P1 P2 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 P
මොකන්ද PR කියන්නේ x2 අඩු කිරීම x. x2 අඩු කිරීම x සමානයි. p1 p කියන අගයයි p2 p කියන අගයයි මොකද වෙන්නේ? සමානයි. p1 p p2 p සමානයි. ඒ හින්දා මෙයාට යම් කිසි අගයක් එනවා නම් මෙයාට යම් කිසි අගයක් එනවා නම් ඒ දෙක කැපිලා කියපම් මෙතන අගය කීයද? 1යි. මෙයා 10ක් આવොත් මෙයාත් 10යි. ඒ දෙන්න සමානයි. එහෙනම් 10ට 10 කැපුණොත් 1යි. මෙයා 20ක් આવොත් මෙයා 20යි. 20ට 20 කැපුණොත් 1යි. සමානයි. මොකද්ද PQ කියන්නේ? මේ දුර. y අඩු කිරීම y1. බෙදීම. මොකන්ද P2 R කියන්නේ? y2 අඩු කිරීම y. හරි. ලියාගන්න ඊගාවට ඒ සම්බන්ධතාවය. Progress. right එහෙනම් මම මේක දැන් ගන්නේ මම පොඩ්ඩක් මගන්නම් බෝඩ් එකට ඊටම දීන්න මෙන්න මේ දෙන්න සලක මේ දෙන්න සලකපුවාම x අඩු කිරීම x එක සමාන වෙනවා මෙයා එකෙන් වැඩි වෙනවා ඒ කියන්නේ x2 අඩු කිරීම x එහෙමනම් මේ x මෙහෙට ගන්නවා. එතකොට මේ x මෙහෙට ආපුවම x ධන x සමාන වෙනවා. මේ ඍණ x මෙහාට ගිහපම ධන x එනවා. x1 ධන x2. එහෙනම් මෙතන එනවා 2x සමානයි x1 ධන x2. එතකොට මෙතනින් එනවා x කියන එක සමාන වෙනවා මොකන්ද x1 ධන x2 බෙදීම 2 එහෙනම් මෙතන x කියන එක සමාන වෙනවා x1 ධන x2 බෙදීම 2 right x වලට අගේ ලබා ගන්න ඔය විදිහට ඔන්න දැන් එකක් එවුවා x එවුවා මොකද බෝඩ් එක මට මකන්න වෙනවා ඉඳ නැති ඉන්න x වල අගේ ලියා ගන්න right දැන් මම ගන්නවා මෙන්න මේ දෙන්න මෙන්න මේ දෙන්න ගන්න මෙයයි මෙයයි එහෙනම් මෙතන මෙයා මෙහාට එනවා එහෙනම් y2 ඍණ y මෙයා එකෙන් වැඩි වෙනවා සමාන වෙනවා y ඍණ y එකට එහෙමනම් මේ ඍණ y මෙහාට යනවා එතකොට ධන y වෙනවා y ධන y මේ ඍණ y එක මෙහෙට එනකොට ධන y එක වෙනවා මෙන්න ධන y2 එහෙනම් මෙතන එනවා 2ක් y සමානයි y1 ධන y2 2ක් y සමානයි y1 ධන y2 එහෙනම් අපිට ගන්න පුළුවන් y සඳහා ගියා ඉස්සෙල්ලා විදියටම එහෙනම් මෙතන y වෙන්නේ මොකක්ද
y සමාන වෙනවා මේ පැත්ත දෙකෙන් බෙදනවා මේ පැත්තත් දෙකෙන් බෙදනවා y සමානයි y එක ධන y දෙක බෙදීම දෙක y සමානයි y එක ධන y දෙක බෙදීම දෙක එහෙනම් දැන් y cube එහෙනම් මොකක්ද x කියලා ආවේ අපිට ඊට අපිට x කියලා ආවේ x එක ධන x දෙක බෙදීම දෙක y කියලා ආවේ y එක ධන y දෙක බෙදීම දෙක x කියලා ආවා x එක ධන x දෙක බෙදීම දෙක y කියන එක ආවා y එක ධන y දෙක බෙදීම දෙක එහෙනම් මේ xy කියන්නේ මොකක්ද මධ්‍ය ලක්ෂයේ කණ්ඩායම එහෙනම් මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක සමාන වෙනවා මොකටද x කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක x කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක කම අපි කණ්ඩාංක ලියන්නේ xy කියලානේ එහෙනම් y කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක x කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක y කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක එවනම් මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක සමානයි x කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක y කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක එහෙනම් ඔයගොල්ලෝ සමීකරණයක් විදිහට මෙයා ලියා ගන්න ඉස්සලා ලිව්වා වගේ මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක සමානයි x කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක y කණ්ඩාංක වල එකතුව බෙදීම දෙක right එන්න බලන්න පහත් සඳහන් ලක්ෂ්‍ය වල යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය PE කණ්ඩාංක සොයන්න කියලා කියනවා. එකක් දීලා තිනවා 0.2 අනිත් එක දීලා තිනවා 3.1 කියලා. ඒක 3.1 කියලා ගන්න. එහෙනම් මෙන්න මම ගන්නවා මෙයා x එක කියලා. මෙයා y එක. මෙයා x දෙක. මෙයා y දෙක. එහෙනම් මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක සමාන වෙනවා. x කණ්ඩාංක වල එකතු x එක ධන x දෙක බෙදීම දෙක. y කණ්ඩාංක වල එකතු බෙදීම දෙක. ඒ කියන්නේ y එක ධන y දෙක බෙදීම දෙක. එන x කණ්ඩාංක වල එකතු කියන්නේ 0.3 බෙදීම දෙක. y එක කියන්නේ 2.1 බෙදීම දෙක. එහෙනම් මෙතන එනවා 3 බෙදීම දෙක 3 බෙදීම දෙක. ඔන්න එනවා මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංක 3 බෙදීම දෙක 3 බෙදීම දෙක. right එමු බලන්න ඊගාව ගන්න 8 ඍණ 2
අනිත් එක බිඳුව ඍණ 4. right මේ ගානේ විතරයි හදන්නේ. ඊට පස්සේ ඔයගලන්ට BST ඉතිපන්ති වලට යන්න පුළුවන්. එහෙනම් මෙතන මෙන්න x එක මෙන්න y එක මෙන්න x2 මෙන්න y2. right එහෙනම් මෙතන 8 ධන බිඳුව බෙදීම 2 ඍණ 2 ඍණ 2 ධන ඍණ 4 බෙදීම 2. අට දෙකෙන් බෙදිච්චාම 4යි ඍණ 2යි ඍණ 4යි කියන්නේ ඍණ 6 ඍණ 6 බෙදීම 2. එහෙනම් 4 ඍණ 3 4 ඍණ 3. right ඔන්න එනම් කාර්සියානු තලයේ මූලික සංකල්ප ටික අපි අද කතා කරා.